හොඳයි සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට. ඉතින් අපි කතා කරමින් හිටියා ගිය සතියේ ඉන්ටර්ස්ටෙලර් පිළිබඳව. ඉන්ටර්ස්ටෙලර් පිළිබඳව මගේ කියවීමේ පළවෙනි කොටස ගිය සතියේ දිගෑරුණා. මං හිතන්නේ මගේ මිත්‍රවරු ඒක බලන්නට ඇති. ඉතින් ඒකෙම දෙවෙනි කොටස විදිහට තමයි අද මේ එපිසෝඩ් එක දිගෑරෙන්නේ. මට හිතුණා මම හිතුවා කොටස් කීපයකට කඩනවා කියලා. ඉතින් මම හිතුවා කොටස් දෙකෙන් මේක ඉවර කරන්න බලන්නම් කියලා. මොකද මම තව ගොඩක් සීරීසස් කරගෙන යන නිසා. ඉතින් කොටස් දෙකක් ප්‍රමාණවත් කියලා මට හිතුණා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණයට කතා කරන්න ඊට වඩා ගොඩාක් ඈතට කතා කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් මගේ මිත්‍රෙන්ට තේරෙනවා. මේක විශාල නිර්මාණයක්. මම පළවෙනි කොටසේදී කිව්වා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ දේවල් ටික. ඉතින් අද කතා කරමු සිනමා පටේ මම දකින ගැඹුරු පැතිකඩ වලින් සමහරක්. ඔක්කොම නෙමෙයි කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොඳුනාරිටි 3ක් තියෙන මේ නිර්මාණයේ ගිය සතියේ කතා කරපු කොඳුනාරිටි දෙකක් තියෙනවා. කතා නොකරපු තව කොඳුනාරිටියක් තියෙනවා. ඒ ගැන අද කතා කරමු. සිනමා පටේ විසඳාගත යුතු තවත් කුඩා ප්‍රහේලිකා කීපයක් ගැන අදහස් කීපයක් සහ අවසාන වශයෙන් මට පෞද්ගලිකව වඩාත්ම දැනෙන දේවල් කීපයක් ගැන අද කතා කරමු. පට්පට් ගලා රාමුයි. මං ගිය සතියේත් කතා කරා වගේ මේ සිනමා නිර්මාණය කියන්නේ අධිමාත්‍ර පෙත්තක්. සිනමා පෙත්තක් කියලා මම කිව්වා. විශාල සංකල්ප ගණනාවක් එකට කැටි කරලා තියෙන නිර්මාණයක් කියලා. ඒක නිසා ගොඩාක් ඩයිමෙන්ෂන්ස් තියෙනවා, ගොඩාක් මාන තියෙනවා, පැතිකඩ තියෙනවා කතා කරන්න. මම ඉතා සුළු කියවීමක් දෙන්න උත්සාහ කරනවා. අපි ගිය සතියේ කතාවේ මූලික හරය විතරක් තමයි තේරුම් ගන්න උත්සාහ කළේ. ඒ වගේම මම කැමති නැහැ සියලුම දේ මෙතන කියන්න. මම කැමති ඕගොල්ලෝගේ පරිකල්පනය පාවිච්චි කරලා මේකේ තියෙන විවිධ තල ටික ටික එලිපෙහෙලි කරගන්නවට මම ගොඩක් කැමතියි. ඒක නිසා මම හැමදේම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි? නිර්මාණකරණයේදී සාමාන්‍ය නිර්මාණකරුවාගේ ආධ්‍යාත්මයේ සවිඥානිකව හෝ අවිඥානිකව නිර්මාණයේ තැන් වලට මුසු වෙනවා. හරිද? ඉතින් ඒ මුසු වෙලා තියෙන නිර්මාණකරුවාගේ ආධ්‍යාත්මය කියවගන්න එකේ තියෙනවා විශාල රසයක්. මොකද විශේෂම නිර්මාණකරුවා අතින් අවිඥානිකව ඇතුළත් වෙන දේවලුත් අපිට පේන්න ගන්නකොට අපිට පේනවා නිර්මාණකරුවාගේ චරිතයේ ආධ්‍යාත්මයේ තියෙන සමහරලාට ඒ නිර්මාණකරුව පවා නොදන්න විවිධ පැතිකඩ. හරි? එයාවත් දන්නේ නැහැ සමහරලාට. නමුත් ඒ කොටස් නිර්මාණයට අපි කියනවා අර මේ නිර්මාණයට ඇවිල්ලා තියෙනවා. හරි? ඉතින් අන්න ඒ වගේ නිර්මාණකරු සවිඥානිකව හෝ අවිඥානිකව මේකට ඇතුළත් කරලා තියෙන විවිධ සංකල්ප කියවීමට පමණයි මේ උත්සාහය ගන්නෙ. සහ මේක මගේ කියවීම. මම සාමාන්‍ය සිනමා නිර්මාණයක් බලපුවහම මම ගොඩක් දේවල් කියවලා හොයලා බලන්න කැමති කෙනෙක්. නමුත් නිර්මාණයක් මම රස විඳලා පස්සේ මම කැමති එක ගැන තනියම හිතලා මට පේන දේවල් ඉස්සල්ලාම එලිපෙහෙලි කරගන්න. ඒ එලිපෙහෙලි කරගත්තට පස්සේ සමහරවිට මම ගිහලා බලන්නත් පුළුවන් අනිත් අය මොකක්ද දැක්කේ කියලා. නමුත් එහෙම බලලා මම ගත්ත දේවල් ටික උත් වෙනවා. නමුත් මම හිතුවා මම දැකපු දේවල් මේක ඉස්සල්ලාම බලනකොට නෙමෙයි පස්සේ කීප සැරයක් බලනකොට මට පෙනුන පුංචි දේවල් ටිකක් තමයි මේ විශේෂයෙන්ම කියන්න යන්නේ අද. ඉතින් ඔයාට පේන කෝණය වෙනස් නම් මම මේ කියන කෝණ වලට අමතරව තව කෝණ තියෙනවා. ඔයාටත් වෙනස් ඒවා පේනවා ඇති. කමෙන්ට් එකක් දාලා කියන්න ඔයාගේ කියවීම අපිටත් බලා ගන්න කොහොමද කියලා. පළවෙනිටම අපි නිර්මාණකරුවා බොහොම මේක ඇතුළට අපි කියනවා ඔබ්වියස් කියලා. මේ ඕනම කෙනෙකුට බලපු ගමන් ඉක්මනට පේන මේ මම කියන දැනුම් රාම පිළිබඳව යම්කිසි අදහසක් කරේ තියෙන කෙනෙකුට ඉක්මනට පේන සිම්බොලිසම් ටිකක් එහෙම නැත්නම් සංකේත ටිකක් මේක ඇතුලේ තියෙනවා. සහ ඒක ඉතා සැරට තියෙනවා හැබැයි. ඒ තමයි මේ බයිබලීය දැනුම් රාමුව හා මේ සිනමා සිත්තමේ ඇති සංගත භාවය. මේක තේරුම් ගන්න නම් චුට්ටක් තේරුම් ගන්න ඕන බයිබලීය රාමුව තුල එන විශේෂම මම හිතන්නේ ක්‍රිස්තියානි නිකාය. මොකද බයිබලීය දැනුම් රාමුව කියන එක තුල නිකායන් ගොඩාක් තියෙනවා. විවිධාකාර නිකායන්. ඒ අතරින් අපි හිතමු මේ ක්‍රිස්තියන් කන්සෙප්ට්ස් වල ක්‍රිස්තියන් ඩොක්ට්‍රින් එකේ තියෙනවා හෝලි ට්‍රිනිටි. ඒ කියන්නේ ශුද්ධ ත්‍රිත්වය කියන සංකල්පය. මේක බලන ක්‍රිස්තියානු බැතිමතුන් සමාවෙන්න මම මේ බොහොම කෙටි අදහසකින් උත්සාහ කරනවා මේක පැහැදිලි කරන්න. නමුත් මම දන්නවා මං හිතන්නේ මටත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ සංකල්පයක් ඒක. ඒ නිසා මම පොඩි උත්සාහයක් දරනවා මේක දන්නේ නැති අයට මොකක්ද මේ ශුද්ධ ත්‍රිත්වය කියලා කියන්නේ මොකක්ද කියලා අදහසක් දෙන්න. ශුද්ධ ත්‍රිත්වය කියන්නේ දෙවියන් වහන්සේ කියන සංකල්පය. දෙවියන් වහන්සේ කියන සංකල්පයේ විවිධාකාර පැතිකඩ තුනක්. මේ පැතිකඩ තුන
එකම මොහොතේ පවතිනවා. හැබැයි ඒ තුන එකිනෙකට සමානත් නැහැ. හැබැයි ඒ තුනම දෙවියන් වහන්සේගේ කොටස් වගේ තේරුමක්. ඒ තුනට අයිති වෙනවා පියාණන් වන දෙවියන් වහන්සේ, පුත්‍රයා වන දෙවියන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වන දෙවියන් වහන්සේ කියන තුන. එහෙම නැත්නම් අපි කියනවා the God the Father, God the Son and God the Holy Spirit. එහෙම නැත්නම් Holy Ghost කියලාත් කියනවා. මේ පැතිකඩ තුන මේ නිර්මාණයේ විවිධාකාර විදිහට ඔබ්බවලා තියෙනවා. හරි ලස්සනට. එකපාරට පේන්නේ නැහැ. හැබැයි ටිකක් වෙලා බලන් හිටියාම අපිට පේනවා. දැන් මේක තේරුම් ගන්න අපි චුට්ටක් තේරුම් ගන්න බලමු මොනවද මේ ශුද්ධ ත්‍රිත්වය කියන එක ගැන කියලා පොඩි අදහසක් ගමු. දෙවියන් වහන්සේ පියාණන් වන දෙවියන් වහන්සේ කියන පැතිකඩ දෙවියන් වහන්සේගේ බයිබලි දැනුම් පද්ධතියට අනුව තමයි මේ විශ්වය නිර්මාණය කරලා තියෙන්නේ. හරි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඒක නිර්මාණය කළ විශ්වය මිනිසා පෘථිවිය විශ්වය ඇතුළු සියලු දේ අපිට මේ භෞතිකව පේන සියලු දේ නිර්මාණය කරලා තියෙන්නේ පියාණන් වන දෙවියන් වහන්සේ. හැබැයි එහෙම කරලා ඒ පියාණන් දෙවියන් වහන්සේ මේ තමාගේ නිර්මාණයෙන් වියුක්ත වෙනවා. ඒ කියන්නේ තමාගේ දරුවන්ගෙන් දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට තමයි ඒ අර්ථ දැක්වෙන්නේ ඒකෙදි. ඒ දරුවන්ගෙන් දෙවියන් වහන්සේ වියුක්ත වෙනවා. සම්බන්ධ වෙලා නැහැ, ඈත් වෙලා ඉන්නේ. අපිට දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන් එක්තරා විදිහක් තමයි අපි කියනවා මේ යාඥා කියලා ප්‍රේයර්ස්. යාඥා කරන්න පුළුවන්, පණිවිඩය යවන්න පුළුවන්, යාඥා කරන්න පුළුවන් ඒ විදිහට කියන එක. හැබැයි දෙවියන් වහන්සේ ඒ මාධ්‍යයෙන් පණිවිඩය යවන්න බෑ දෙවියන් වහන්සේට අපිට. පියාණන් වන දෙවියන් වහන්සේට ඒ මාධ්‍යයෙන් පණිවිඩය යවන්න බෑ අපි යවන මාධ්‍යයෙන් ආපස්සට. හැබැයි අපිට පුළුවන් ඒ විදිහට යවන්න අපි කියන one way conversation එකක් එතනදී තියෙන්නේ කියලා. එතකොට දැන් බලන්න මේ සිනමා පටේ කූප තමාගේ දරුවන්ගෙන් වියුක්ත වෙනවා. ඈතට යනවා. හරි? ඈතට යනවා. ඒ දරුවන්ට කූපතික කතා කරන්න පුළුවන් අහසට යවන සංඥාවකින් විතරයි. හැබැයි කූපට ආපස්සට දරුවන්ට කතා කරන්න බෑ. හරි? එතකොට ඒ වගේම දරුවන් දන්නේ නැහැ එක්තරා කතාවක මේ එක්තරා තැනක එනවා මේ චිත්‍රපටියේ මතකද දැන් ගිය සතියේ බැලුවා නම් කූප අර ගාගැන්චෝ එක ළඟ තියෙන මිල ප්ලැනට් එකට ගියපු වෙලාවේදී කූපට පණිවිඩ වන්නට බැරි වෙනවා ආපස්සට අවුරුදු 20 ගාණක් මතකනේ කතන්දරේ ගිය සැර එපිසෝඩේ බලන්න. එතකොට මේ නැවත උත්තරයක් එයිද කියලා දන්නේ නැතුව මේ ළමයි අවුරුදු ගාණක් තිස්සේ වීඩියෝ මාධ්‍යෙන් පණිවිඩ අහසට යොමු කරනවා යවන්න පුළුවන් මාධ්‍යෙන්. ඉතින් නමුත් උත්තරයක් ලැබෙයිද කියලා දන්නේ නැතුව මම හිතන්නේ චිත්‍රපටි එක තැනක කූපගේ පුතා කියනවා මේ මගේ මම මේ එවන පණිවිඩේ කාට හරි ඇහෙනවද කියලාවත් මම දන්නේ නැහැ කියලා. ඉතින් මේක මට හිතෙනවා ලොකු සංගතභාවයක් තියෙනවා කියලා. පියාණන් වන දෙවියන් වහන්සේට මිනිස්සු කරන යාඥා ඇහෙනවද නැද්ද කියන විවාදේ ලොකුවට තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔන්න ඔතන ශුද්ධ ත්‍රිත්වයේ එක කොටසක් ඔතන පිළිඹු වෙනවා. ඊළඟට පුත්‍රයා වන දෙවියන් වහන්සේ කියන එක. පුත්‍රයා වන දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන කතන්දරයේදී ඒක පිළිඹු වෙන්නේ යේසුස් වහන්සේගෙන්. එතකොට ඒ කොටස මිනිසා අතරට එනවා. අතරට ඇවිල්ලා හැබැයි ආත්ම පරිත්‍යාගයක් කරනවා. මිනිසා විසින් කරපු වැරදි වලට, මිනිසා විසින් කරපු පාපයන්ට අපි කියන්නේ සින්ස් කියලා තමයි කියන්නේ. එතකොට ඒ දැනුම් පද්ධතියේදී පාපයන්ට උත්තරයක් විදිහට එහෙම නැත්නම් මිනිසා විසින් කරපු ඒ වැරදි වලට දඬුවම් විඳින්නට තමයි ඒ කොටසේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කොටස ආත්ම පරිත්‍යාගයක් කරනවා සියලු මිනිස් වර්ගයාගේ වැරදි සෝදා හරින බලාපොරොත්තුවෙන්. ඉතින් ඒක ඒ දැනුම් පද්ධතියේ විශාල වශයෙන් තියෙනවා. හැබැයි ඒ විදිහට වද විඳලා මිනිස් සංහතියේ පව සෝදා හැරීම වෙනුවෙන් තමාව ආත්ම පරිත්‍යාග කරපු යේසුස් වහන්සේ නැවත මලවුන්ගෙන් නැගිටිනවා. හැබැයි නැගිටලා සුළු මොහොතකින් නැවතත් අතුරුදහන් වෙනවා. එතකොට දැන් චිත්‍රපටි සිනමා පටේ කූප තමයි මිනිස් වර්ගයා කරපු අත්නෝමතික ක්‍රියා නිසා පෘථිවිය විනාශ වෙලා තියෙනකොට, විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙනකොට ඒ මිනිසුන් ගලව ගන්න හිතාගෙන කළු කුහරයට පනිනවනේ කූප. ඉතින් ඒ පනිනකොට තමාව පරිත්‍යාග කරනවා කූප අර දෙවියන් වහන්සේ පුත්‍රයා වන දෙවියන් වහන්සේ කියන සංකල්පයට හරි සමාන විදිහට. මිනිස් වර්ගයාගේ පව් හොදලා ගලව ගන්න තමයි එයා තමාගේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ. හැබැයි ඒ වගේම කූපත් නැවත මලවුන්ගෙන් නැගිටිනවා. නැගිටලා අපිට චිත්‍රපටියේ එක්තරා ප්‍රමාණයකදී කූපව පෙනිලා ඊට පස්සේ චිත්‍රපටි අවසාන වෙනකොට කූප නැවතත් අතුරුදහන් වෙනවා. ඉතින් අන්න ඔතන තියෙනවා ඒ සංගතභාවයත් එතන යම් මට්ටමකට තියෙනවා. ඊළඟට බලමු මේ ශුද්ධ සිත්තේ අපිට තීරුම් ගන්න අමාරුම මං හිතන්නේ ක්‍රිස්තියානි
භක්තිකීන්ට කතෝලික භක්තිකීන්ට මේ සංකල්පය ගැන අදහසක් තියෙනවද දන්නේ නැති මේක හරි ගැඹුරු එකක් කියලා මේ මම එහෙම පසුබිමක හැදී වැදුණු කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා මම කියවලා තේරුම් ගත්තේ වගේ සහ විවිධාකාර තියොලොජියන්ස් එක්ක සංවාද කරලා ගත්ත අදහසකින් මම මේ කැටි කරලා කියන්න උත්සාහ කරන්නේ. මේක පහදන්න අමාරුම කොටස මම හිතන්නේ හෝලි ස්පිරිට් එක කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් හෝලි ගෝස්ට් එක කියන්නේ මොකක්ද කියලා දෙවියන් වහන්සේගේ එක අංශයක් එක පැතිකඩක් කියන්න පුළුවන්. මේක මේ දැන් හීබ්‍රු වචනේ තමයි රුවාහ් කියන එක. මේ හෝලි ස්පිරිට් කියන එකට. රුවාහ් කියලා කියන්නේ මේ ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා අපි සිංහලෙන් කියනවා මම හිතන්නේ. මේකේ තේරුම තමයි මේක තමයි මේ විශ්වයේ සියලුම දේවල් පසුපස තියෙන එක්තරා ශක්තියක් කියන එක. ඒක අපිට අපේ භෞතික පංචේන්ද්‍රියට ගෝචර කරගන්නට බෑ. හැබැයි ඒක ඔබ තුලත් මා තුලත් මේ විශ්වයේ ඕනෑම වැලි කැටයක් තුලත් ඕනෑම අංශුවක් තුලත් හැම දෙයක් තුලම ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ කියන ශක්තිය පවතිනවා කියන අදහස තමයි එතන දල වශයෙන් තියෙන්නේ. නැවතත් දැන් මේකට වාද විවාද ගොඩාක් තියෙනවා. හරි විවිධාකාර මතවාද තියෙනවා. මේ මම එක්තරා ප්‍රසිද්ධ මතවාදයක් ගැන ඉදිරිපත් කරේ. එතකොට ඒක හරීම ඒක ඒ ශුද්ධාත්මය කියන එක දැන් මේ දැනුම් පද්ධතිය භක්තිමතුන්ගේ එක්තරා විශාල ආයාසයක් දරන දෙයක් තමයි මේ ශුද්ධාත්මයන්න් කියන සංකල්පය අඳුනගන්නවා කියන එක. තමා තුළින් මේක අඳුනගන්නවා කියන එක. මොකද ඒක තමා ඇතුලේ තියෙනවා කියන එක. ඒක තමා ඇතුලේ තියෙනවා. ඒ වගේ මේක තමා ඒක දිහා බලාගෙන ඒකෙන් යම්කිසි බොහොම සියුම් ලෙස විවිධාකාර පණිවිඩ අපිට විශ්වය පිළිබඳව සහ මේ හැසිරීම පිළිබඳව අර විකේතනය කරන්න පුළුවන් කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ ඒක අපිත් එක්ක කමියුනිකේට් කරනවා. හැබැයි හරිම සටල් විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ එකපාරට පේන්නේ නැති විදිහට බොහොම සියුම් විදිහට තමයි කමියුනිකේට් කරන්න කියන අදහස තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් තියොලොජියන්ස්ලා කියන හැටියට, ඒ කියන්නේ මේ දේව ධර්මාචාර්යවරු කියන හැටියට ඉතා විශාල පුහුණුවක් අවශ්‍ය වෙනවා. මේක දකින්න, තමා තුළින් දකින්න, ලෝකයේ තුල ඒක දකින්න, දෙවියන් වහන්සේ පියාණන් වන දෙවියන් වහන්සේ සහ ශුද්ධාත්මයන්න් වන දෙවියන් වහන්සේ කියන දෙකොටස හඳුනා ගැනීමට විශාල කාලයක් ගත වෙනවා. ඒ හඳුනා ගැනීමෙන් පසු ඒ දත්තේ පණිවිඩය නිවැරදි පරිදි ග්‍රහණය කරගෙන ඉන්ටර්ප්‍රේට් කරන්න එහෙම නැත්නම් අර්ථ දක්වා ගන්න ඊටත් වඩා කල් යනවා කියන අදහස තියෙනවා. හරි. ඔයිට සමපාතව මතකද චිත්‍රපටියේ කූප වැටෙනවා ටෙසරැක්ට් එක ඇතුළට. ටෙසරැක්ට් එක ඇතුළට වැටුනහම ටෙසරැක්ට් එක ඇතුළේ ඉන්න කූප තමයි මර්ෆ්ගේ කාමරේ හිටපු ගෝස්ට්. එතකොට ඒ ගෝස්ට් කමියුනිකේට් කරන්නේ මර්ෆ් එක්ක බොහොම සියුම් විදිහට. ගුරුත්වය එහා මෙහා කරලා. ඒ කියන්නේ වචන හෙන අපිට පුරුදු විදිහ නෙමෙයිනේ. දැන් මිනිස්සුන්ට පුරුදු විදිහට නෙමෙයි කමියුනිකේට් කරන්න. එතනදී ගෝස්ට් කෙනෙක් බවට පත් වෙලා ඉන්න කූප. ඒ විතරක් නෙමෙයි. මේ කූප එහෙම කරනකොට ගොඩක් වෙලාවට මොළදි කරන්නේ පොත් වට්ටලා බිමට. මතකද දන්නේ නැහැ. ඔන්න චිත්‍රපටි බලන්න ගිය සැරේ රිවිව් එක බලන්න. පොත් වට්ටලා බිමට. හරියට මෙන්න මේ කියන හදනවා වගේ මේ හෝලි ස්පිරිට් එක හෝලි ගෝස්ට් කියලත් කියන්නේ එකටමයි. හෝලි ගෝස්ට් අපිත් එක්ක කමියුනිකේට් කරන්නේ බයිබලය වගේ විවිධාකාර සංකේත හරහා, පොත් හරහා, කතන්දර හරහා කියන අදහසත් මෙතන යම් මට්ටමකට ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. එතකොට ඔන්න ඔතනදී අපිට පේනවා අර මේ ශුද්ධ ත්‍රිත්වය කියන තුනම කූප කියන චරිතය හරහා පෙන්වන්නට උත්සාහ කරලා තියෙනවා කියන අදහස ඔන්න මට පේන එක දෙයක්. ඉතින් ඔන්න ඕක තියෙනවා. තව යේසුස් වහන්සේගේ දූතයන් 12 දෙනා ඉන්නවනේ. පීටර්, ජේම්ස්, ජෝන්, ඇන්ඩ්‍රු, නතානියෙල්, තරුණ ජේම්ස්, ජුදාස්, ජූඩ්, මැතිව්, ෆිලිප්, සයිමන් සහ තෝමස්. අන්නේ 12 දෙනාට බොහෝම සමානයි සිනමා පටයේ ලැසරස් මෙහෙයුමේ ගගනගාමීන් 12 දෙනා. කලින් සැරේ කතා කරලා තියෙනවා. මේගොල්ලෝ මේ බයිබලයේ දැනුපත්ති හැටියට මේගොල්ලෝ තමයි යවන්නේ මේ මනුෂ්‍ය වර්ගයාට මේ සුභාරංචිය පවසන්න මේ දෙවියන් වහන්සේ පිළිබඳ පණිවිඩය මිනිස් වර්ගයාට පතුරවලා හරින්න තමයි මේ 12 දෙනා පාවිච්චි වෙන්නේ. මේගොල්ලෝ මේ බයිබලේ රචනා කරනකොටත් මම හිතන්නේ 4 දෙනෙක් විතර විශාල සේවයක් කාර්යයක් කරලා තියෙනවා ගොස්පල්ස් වලදී. එතකොට ඒ වගේ තමයි දැන් මේ චිත්‍රපටියේ මේ ගගනගාමින් 12 දෙනා යන්නේ මිනිස් වර්ගයාට පැතිරෙන්න ප්ලැනට් එකක් හොයාගෙන. ඒ පැත්ත තියෙනවා. ඒ වගේම මේ අනායතනින් එක්කෙනෙක් ඩොක්ටර් මෑන් එයා කූපව තල්ලු කරලා මරන්න හදනවා. එතකොට අපිට ඩොක්ටර් මෑන්ව මෙතනින් සංකේතීකරණය කරලා ගිහලා එතෙන්ට පුළුවන් ජුදාස්ට. ජුදාස් තමයි මේ
යේසුස් වහන්සේව මරණයට පත් කරන්න ඔත්තුව දෙන්නේ. ඉතින් යුදාස් එතකොට ඇතුළෙම ඉඳලා ඊට පස්සේ අනිත් පැත්තට හැරිච්ච බොහොම පාවා දෙන්නෙක් විදිහට තමයි සලකන්නේ මේ දැනුම් පද්ධතිය තුළ. ඒ වගේ අපිට පේනවා ඩොක්ටර් මෑන් කූපව තල්ලු කරලා මරන්න හදපු එක සහ ඩොක්ටර් මෑන් එතනදී ජුදාස්ගේ චරිතය රඟපෑවා කියලා අපිට හිතන්නට පුළුවන් යම් මට්ටමකට. ඒ වගේ මේ විතරක් නෙමෙයි ලැසරස් කියන නම මම කලින් සැරේ කිව්වා ලැසරස් පොඩ්ඩක් මතක තියාගන්න වැදගත් කියලා සංකේතීකරණයේදී මේ ලැසරස් කියලා කියන නම එන්නේ මේ බිබ්ලිකල් ෆ්‍රේම්වර්ක් එකෙන් ලැසරස් of Bethany කියන්නේ මාර්තා සහ මරියාගේ සහෝදරයා වූ පුද්ගලයා. එයා ජේසුස් වහන්සේ ගැන විශාල ප්‍රේමයක් තිබ්බ පුද්ගලයෙක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ලැසරස් මරණයට පත්වෙච්ච අවස්ථාවේදී යේසුස් වහන්සේ මරණයට පත් කරලා දවස් 4කට පස්සේ තමයි යේසුස් වහන්සේට එතන යන්නට හම්බෙන්නේ බෙතානියට. ගියාට පස්සේ කතාවේ හැටියට යේසුස් වහන්සේ නැවත පණ දෙනවා ලැසරස්ට. ලැසරස් මරණයෙන් නැගිට්ටනවා කියලා තමයි තියෙන්නේ. ඔන්න ඒ වගේ සංකේත කරන ටිකක් එතන තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා ඇති මේ මිකෙලැන්ජලෝගේ මේ ලා ක්‍රිස්ටියානෝ දී අදාමෝ කියන සිතුවම මේ නම ගොඩක් වෙලාවට මයිකල් ඇන්ජලෝ කියලා කියනවා. නමුත් මම දන්න තරමින් නිවැරදි උච්චාරණය මිකෙල් ඇන්ජලෝ. මේ සිතුවම මේ දැකලා ඇති ඕන තරම් මේ සිතුවම ගැන ඕනනම් වෙනම ලොකු වීඩියෝ එකක් වුණත් කරන්න පුළුවන්. මහා සංකීර්ණ කාරණා ගොඩක් තියෙන සිතුවමක්. නමුත් මේ සිතුවමේ අපිට පේන එක් විශේෂ කාරණයක් තමයි මේ දෙවියන් වහන්සේ ඉන්න කොටස මිනිස් මොළයක හැඩය සහිතව නිර්මාණය කරලා තියෙන එක. පොඩ්ඩක් බලන්න ඔන්න පේනවා ඇති මම මේ කියන සංකේත කරන්නේ. ඉතින් මේ කොටස මිනිස් මොළයක හැඩය සහිතව නිර්මාණය කරලා තියෙන්නේ ඇයි කියලා කියන්න අදහස් දෙකක් තියෙනවා. ගොඩක් තියෙනවා දෙකක් මම කියන්නම් දැන්. හරි. කාසිය දෙපැත්ත වගේ පේන්න පොඩ්ඩක්. එක අදහසක් තියෙනවා. ඒ අදහසේ කියනවා දෙවියන් වහන්සේ යනු මිනිස් මොළයේ මිනිස් පරිකල්පනයේ නිර්මාණය කියන අදහස. දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කරන ලදී කියන එක නෙමෙයි. මිනිසාගේ පරිකල්පනයේ දිගුවක් විදිහට දෙවියන් වහන්සේ නිර්මාණය වුණා කියන එක අදහසක් මේ පෙන්ලා තියෙන්නේ කියලා. අනිත් අදහස තියෙනවා මේකෙන් කියවෙන්නේ විවිධාකාර සත්වයින් විශ්වයේ හිටියත් දෙවියන් වහන්සේව නිවැරදි පරිදි අවබෝධ කරගන්න පුළුවන් එකම යාන්ත්‍රණය සහිත මොළය තියෙන්නේ මිනිසාට පමණයි කියලා. ඔන්න තවත් ඕන තරම් අදහස් තියෙනවා. ඔන්න දෙකක් තියෙනවා. හරි. එතකොට මේකේ කොහොම හරි විශේෂ දෙයක් තමයි මේ අතින් අත සම්බන්ධ වෙනවා කියන එක. දෙවියන් වහන්සේ අත දික් කරන් ඉන්නවා මේ ආදම් එහෙම නැත්නම් ඇඩම් කියලා කියනවා. ආදම් මත දික් කරගෙන ඉන්නවා මේ සම්බන්ධ වෙනවා කියන එක. දැන් හෝලි ස්පිරිට් එක විදිහට ඉන්නකොට කූපත් අන්න ඒ විදිහටම බලන්න ඩොක්ටර් බ්‍රයන්ට අත දෙන ආකාරය චිත්‍රපටියේ තියෙනවා. මට හිතෙනවා මේ දෙක අතර ලොකු සමානකමක් තියෙනවා කියලා. ඔය විතරක් නෙමෙයි තව ගොඩක් තියෙනවා මේ බිබ්ලිකල් ෆ්‍රේම්වර්ක් එකේ සම්බන්ධකම් මම තව එකක් දෙකක් කියන්නම්. උත්පත්ති කතාවේ එන නෝවාගේ නැව හා ලෝකයේ රිසෙට් බටන් එක බීම කියන එක ඕගොල්ලෝ දන්නවනේ. දවස් 40ක් දින 40ක් රාත්‍රී 40ක් වැස්ස වැටිලා ලෝකෙ මේවා වෙලා නෝවාට බාර දෙනවනේ ආක් එකක් නැවක් හදලා නැවක් කියන්නත් බෑ අපි නැව කියලා දැනට වචනයක් පාවිච්චි කරමු. නෝවාගේ නැව කියන සංකල්පය තියෙනවා. නෝවාට ආක් එකක් හදලා මේ සත්තු ජෝඩු ලෝකෙ හැම හැම සත්තුන්ගේම ජෝඩු අරගෙන එකට දාලා ලැහත් වෙලා ඉන්න කියලා කියන කතාන්දරේ බිබ්ලිකල් ෆ්‍රේම්වර්ක් එකේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේම තමයි එකwidehatකින් බලද්දි මේකේ කූපර් ස්ටේෂන් එක අවසාන වශයෙන් මිනිසාව ගලවගෙන අලුත් ලෝකවලට ගෙනියන කූපර් ස්ටේෂන් එක. තවත් එහාට ගියපුවාම ඕනනම් තව විදිහකට බලලා හිතන්නත් පුළුවන්. අවසාන වශයෙන් කූප යනවා මිලර්ස් ප්ලැනට් එකට සමායන් එඩ්මන්ඩ්ස් ප්ලැනට් එකට යනවා ඩොක්ටර් බ්‍රයන්ව හම්බෙන්නේ. එතකොට ඊ ප්ලැනට් එකේ අලුතෙන්ම පටන් ගන්න මිනිසා සහ ගැහැණිය ආදම් සහ ඒවා අන්න ඒ පැත්තත් ඕනනම් බලන්නට පුළුවන්. තවත් එකක් කියන්න මේක ගොඩක් ලොකු එකක් හින්දා මං ගිය සතියේ ලාවට මේක ටච් කරා. බයිබලයේ පුරාවටම තියෙන එක් විශාල පණිවිඩයක් තමයි දෙවියන් වහන්සේ සහ ස්නේහය අතර තියෙන සම්බන්ධතාවය. දැන් මේ මම මේ කියපු වාක්‍ය ඒ අදහසට කොහොමවත් සාධාරණ කිට්ටු කරන්නේ නැහැ. මොකද බයිබලයේ මුලින්ම ලියවුනේ හීබ්‍රු හා ආරමයික් කියන භාෂාවලින්නේ. ඒ වචනවල ඒ වචනවලට තියෙන තේරුම් ඒවට සමාන වචන ඉංග්‍රීසි භාෂාවෙත් නැහැ ඇත්තටම. එතකොට ඉංග්‍රීසි භාෂාවේ love කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. කරන්න දෙන්නේ නැතිකමට. කොහොම නමුත් මේ අදහස විශාල වශයෙන් තියෙනවා. කොටින්ම මේ දෙවියන් වහන්සේ යනු ආදරයයි කියන අදහස තියෙනවා. එහෙම අදහසකුත් තියෙනවා. මං හිතන්නේ ජෝන්ගේ කොටස් වල තියෙන මට මතක විදිහට හරියට මතක නෑ මේ වෙලාවේ. මොකද ඒක ලොකු බයිබලයේ කියන්නේ විශාල දැනුම් පද්ධතියක් නිසා. නමුත් ඒ අදහස විශාල වශයෙන් තියෙනවා. මේ දෙවියන් වහන්සේ කියන්නේ ආදරය තමයි කියන එක. එතකොට ආදරය දිහා බලාගෙන ඉඳලා දෙවියන් වහන්සේව අඳුනා ගැනීම අර පියාණන් වන දෙවියන් වහන්සේ සහ ශුද්ධාත්මයන්න් වහන්සේ අඳුනා ගැනීම කියන එක කරන්න පුළුවන් කියන අදහස විශාල වශයෙන් මේ සමාජය තුළ තියෙනවා. මේ බයිබලයේ මූලික ග්‍රන්ථය විදිහට පාවිච්චි කරන සමාජයන් හිදී.
එතකොට සිනමා පටේ මේක නිතර දකින්න තියෙනවා. උදාහරණයක් විදිහට මේ දවස බලන්න. මේක තියෙන්නේ අර මිල්ලර්ස් ප්ලැනට් එකට ගිහිල්ලා අපි වැඩේ නන්නත්තර වෙලා ඊට පස්සේ ඊළඟට කෝකටද යන්නේ කියලා වාද කරන අවස්ථාවේදී බ්‍රෑන්ඩ්ට යන්න අවශ්‍ය වෙනවා එඩ්මන්ඩ්ස් ග්‍රහලෝකයට. ඇයි හේතුව බ්‍රෑන්ඩ් ආදරය කරන පුද්ගලයා ඒ ග්‍රහලෝකේ ගිහිල්ලා ඉන්න හින්දා දැන්. එතකොට එතනදී බ්‍රෑන්ඩ් මෙන්න මේ දෙපස කියනවා. මම වසර ගණනාවකින් දැකලා නැති කෙනෙක් බලන්න විශ්වයේ කෙලවරට යනවා. සමහර විට ඔහු මිය ගිහිල්ලත් ඇති කියලා දැනම මිනිසාට ගෝචර කරගන්න පුළුවන් දේවල් වලින් ආලය තමයි කාලය හා අවකාශයේ මානයන් ඉක්මවන එකම දෙය. සමහර විට අපිට ඒක තේරුම් ගන්න බැරි වුණත් අපි ඒක විශ්වාස කරන්න ඕනේ. බලන්නේ දෙබස. එතකොට මේ විද්‍යා ප්‍රබන්ධයක් වන මේ වගේ චිත්‍රපටියක් ඇතුලේ මේ දෙබස විශාල වශයෙන් හොඳට බලන්න සිනමැටෝග්‍රැෆි වල බලන්න කැමරා එක විශාල වශයෙන් එතන ફોකස් කරලා හරි ලස්සනට zoom කරලා ගන්නවා ඒ දෙබස කියනකොට විශාල අවධානයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන ආකාරයෙන් තමයි මේ දෙබස කියන්නේ එතනදී. සහ අවසාන වශයෙන් චිත්‍රපටියේදී අපිට ඔප්පු වෙනවා එයාට දැනුන එක හරි කියලා. එඩ්මන්ඩ්ස් ග්‍රහලෝකේ තමයි යන්න ඕන එක. එයා කියනවා මේක මට දැනෙනවා මේක මේ ආදරේ ලොකුවට මේ ආදරය කියන එක විද්‍යාවේ හිනි පැත්තටම ගියපු පුද්ගලයෙක් කියනවා ආදරය අපිට තේරුම් ගන්න බැරි වුණාට ඒකේ ලොකු මිනිසාගේ සීමාව ඉක්මවා යන ගුණයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම ටෙසරැක්ට් එක ඇතුළේදී කූප කෙලින්ම මේ කතන්දරේ කියන එක වෙලාවක ඇයි මාව තෝරගෙන තියෙන්නේ? ඇයි මර්ෆ්ට මට මගේ හිතේ තියෙන ආදරේ හින්දා තමයි මේක වෙලා තියෙන්නේ කියන අදහසත් කූප කියනවා. නැවතත් සරලව කියනවනම් මට හිතෙනවා මෙතන පෙන්වන්න හදනවා කියලා මේ අපිට වඩා මිනිසාගේ මේ එක්ස්පීරියන්ස් එක මිනිසාගේ මේ අත්දැකීම අපිට දැනෙන දේවල් වලින් එහාට ගියපු පරිබාහිර වෙච්ච යම්කිසි අත්දැකීමක් අපිට ලබන්නට ඕනි නම් ආදරේ කරුණාව දයාව කියන දේවල් වලට වැඩි බරක් අපි දෙන්නට ඕන කියන කතන්දරය. මම හිතන්නේ මේක පැහැදිලිවම අපේ පෙරදිග දැනුම් පද්ධතින්ගෙ තියෙනවා මෛත්‍රිය කරුණාව ඒ පැත්ත ගැන අපි ඕනතරම් අපි දන්නවා ඒ පැත්ත මේ පැත්තේ තියෙනවා. හැබැයි මට හිතෙනවා මේ නිර්මාණකරුවා දැන් මේට්‍රික්ස් වලදී මම විශාල වශයෙන් බුද්ධ ධර්ම ගැන කතා කරා. මොකද මට හොඳට දැනෙනවා ඒක නිර්මාණය කරපු නිර්මාණකරුවාගේ ආධ්‍යාත්ම තුළ ඒ ටික තියෙනවා කියලා. මට හිතෙනවා ක්‍රිස්ටෝෆර් නෝලන් ඇතුලේ ඒක ලොකුවට නෑ කියලා. මේ පෙරදිග දැනුම් පද්ධතින් පිළිබඳව කතන්දරේ මට හිතෙනවා ටිකක් අඩුයි කියලා. ඉතින් ඔන්න ඒකයි මගේ කියවි මේ පැත්තට ටිකක් යන්නේ. ඉතින් ওই වගේ තියෙනවා. ඒ වගේ විශාල වශයෙන් මේ බිබ්ලිකල් ෆ්‍රේම්වර්ක් එකත් එක්ක ලොකු සංගත භාවයක් තියෙනවා. හරි. මම කලින් කිව්වා කොඳුනාරිට තුනක් තියෙන මේ චිත්‍රපටියේ දෙකක් අපි ගිය සතියේ කතා කරා එකක් කතා කරේ නෑ කියලා. ඒ කොඳුනාරිට දෙක තමයි ගිය සතියේ කතා කරපු මේ විද්‍යාත්මක පැතිකඩ සහ මේ සිනමා රෝපණ පැතිකඩ කියන එක. ඔය දෙකනේ මම ටිකක් කතා කරේ ගිය සතියේ මේ කතන්දරේ කොහොමද මේ ස්ටෝරි ටෙලිං ඩිවයිසස් පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද මේක කියාගෙන යන්නේ කියලා. හැබැයි තව එක කොඳුනාරටියක් තියෙනවා. ඒක තමයි මේ සිනමා පටයට ජීවය පවන්න සහාය වුණු අය අතරින් වඩාත්ම වැදගත් පුද්ගලයෙක් විදිහට මං හිතන හාන්ස් සිමර් කියන සංගීතඥයා. හාන්ස් සිමර් කියන්නේ කවුද කියලා නොදන්න අයට ඒක පැහැදිලි කරන්න ලේසිම විදිහ තමයි මෙන්න මේක. හාන්ස් සිමර් කියලා කියන්නේ මගේ කියවීම අනුව බටහිර ලෝකයේ කේමදාස මාස්ටර්. හරිද? හාන්ස් සිමර් හා ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ එකතුව හරියට කේමදාස මාස්ටර් හා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ එහෙම නැත්නම් කේමදාස මාස්ටර් හා ධර්මසිරි බණ්ඩාරනායකගේ එහෙම නැත්නම් කේමදාස මාස්ටර් හා ජයන්ත චන්ද්‍රසිරිගේ එකතුවට සමානයි වගේ තමයි මට දැනෙන්නේ. නෝලන්ගේ හාන්ස්ගේ මේ එකතුව ඒක තව චිත්‍රපටි ගණනාවක සිනමාපට ගණනාවක තියෙන මේ දෙන්නගේ මේ ලස්සන වැඩේ. එතකොට මේ චිත්‍රපටි හදන්න සිනමාපටේ හදන්න මුලින්ම නෝලන් හදන්න කලින් නෝලන් හාන්ස් හම්බෙලා හාන්ස්ට දෙන්නේ එක පිටුවයි. පිටපත සම්පූර්ණ ලියලා ඉවරත් නැහැ. මේක පිටපත ගැන විශාල තව කතන්දරයක් තියෙනවා මට කියන්න වෙලා නැහැ. හරි මේ වීඩියෝ එක වෙලත් නැහැ. අපි මේ සීරීස් එක මෙහෙම ලකුවට අදන් යන්න බෑනේ. මම ඉහත් දෙකකින් ඉවර කරනවා. හැබැයි පිටපත මුලින්ම ලියලා තියෙන්නේ 2008 දී. හරි ඊට පස්සේ ඒක වෙනස් වෙලා ආපහු තමයි 2014 දී හදනකොට වෙනස් වෙලා ඉන්නේ. හැබැයි 2008 පිටපතේ දී තිබුණ එක පිටුවක් තමයි හාන්ස්ට දෙන්නේ. දීලා කියනවා නෝලන් මේක දිහා බලලා දැන් මට හදලා දෙන්න සංගීත කණ්ඩයක්. ඔයාට මේක දැනෙන විදිහට මට හදලා දෙන්න සංගීත කණ්ඩයක් කියලා හාන්ස්ට කියනවා. හාන්ස් ඉතින් නියම වැඩකාරයෙක්. මේ ක්‍රිස්ටෝෆර් නෝලන් දෙන පිටුවේ තියෙන්නේ කූප සහ එයාගේ දරුවා අතර
යන දෙබස් ටිකක් එක්තරා වෙලාවක. 2008 පිටපතේදී මර්ෆ් කියන චරිතය මර්ෆ් කියන්නේ දැන් අපි බලපු චිත්‍රපටයේ දුව විදිහට ඉන්නේ. නමුත් 2008 පිටපතේ පුතෙක් තමයි ඉන්නේ. කොහොම නමුත් එතකොට ඒක දකින මේ හාන්ස් හිතනවා මේක පියෙක් සහ පුතෙක් අතර ගොඩනගෙන කතන්දරයක් තමයි මේකේ මූලික කියලා. එතකොට නෝලන් කොයි වෙලාවකත් කියන්නේ මේක විද්‍යා ප්‍රබන්ධයක්, මේක මේ අභ්‍යවකාශ ගමන් සහිත එහෙම කියන්නේ නැහැ. අරක තමයි දෙන්නේ. මොකද නෝලන්ට විශාල අවශ්‍යතාවයක් තියෙනවා මේකේ සංගීතය තුළින් විද්‍යා ප්‍රබන්ධ ගතිය නොදැනෙන්න ඕන කියන එක. මම ඒක මං හරි ගරු කරන අය වැඩේට. මොකද මං අර කලින් කිව්වා වගේ ගිය සති කිව්වා වගේ ගොඩක් අය හිතන්නේ විද්‍යා ප්‍රබන්ධයක් කියලා කියන්නේ මේ අමුතු ගැජට් විතරක් තියෙන රොබෝ සද්ද තියෙන ඒකට තියෙනවා අර ස්ටීරියෝටයිප් එකක් අර මේ ඒකාකෘතියක් වෙලා ඇදිලා තියෙනවා විද්‍යා ප්‍රබන්ධ කියන්නේ මොනවද කියන එකට. ඒක සම්පූර්ණයෙන් කඩන්න උත්සාහ කරලා තියෙනවා නෝලන් මෙතනදී. හරි. එතකොට හාන්ස් මේක දැකලා හාන්ස්ගේ පුතත් එක්ක එයාගේ තියෙන සම්බන්ධය ගැන හිතලා තමයි යා මියුසික් පීස් එකක් හදන්නේ මුලින්ම. මේක අහන නෝලන්ට මේ මියුසික් පීස් එක අහන නෝලන්ට මාර විදිහට වදිනවා මේක. මේ මියුසික් පීස් එක. වැදුනට පස්සේ නෝලන් කියනවා රයිට්. මේක තමයි චිත්‍රපටියේ හાર્ට් එක. මේ සිනමා පටයේ හાર્ට් එක. හදවත තියෙන්නේ මෙන්න මෙතනයි. කොතනද? මනුෂ්‍ය සබඳතාවල කියන එක. විද්‍යාව තියෙන්නේ ඒක වටේ. විද්‍යාත්මක සංකල්ප ඔක්කොම තියෙන්නේ ඒක වටේ. හැබැයි හදවත තියෙන්නේ මෙන්න මෙතනයි කියලා නෝලන් ඊට පස්සේ ඒක අහනවා. ඒක දිගටම ඒක අහහ තමයි යා පිටපත ලියන්නේ. හැම දිගටම ඉවර කරන්න. හරි. ඒ විතරක් නෙමෙයි මූවි එක ෂූට් කරනකොට සිනමා පටය මේ දර්ශන පටිගත කරනකොට එක දිගටම අහලා තියෙනවා යා හැමදාම ඒක. ඒ මූලික සංගීත ඛණ්ඩය මට මෙතන දාන්න විදිහක් නැහැ. මේ දැන් කොපිරයිට් ප්‍රශ්න තියෙන නිසා මං හරි ආසයි දාන්න නමුත් දාන්න විදිහක් නැහැ. එහෙනම් ලින්ක්ස් දාලා තියන්නම් පල්ලෙහෙන්. ගිහිල්ලා අහන්න පුළුවන් මූලික මේක මොකක්ද කියන එක. ඉතින් ඔන්න ඔහොම කරලා තිනවා. හැබැයි මෙන්න මේක රස කතන්දරය උතන. නෝලන් ඒ දුන්නකින් හાર્ට් එක අඳුරගෙන හාන්ස් මේක හැදුවට පස්සේ හාන්ස් දකිනවා මේ මුළු පිටපත. මොකද්ද මේකේ බිග් පික්චර් එක කියලා. මොකද්ද මේකේ ඇත්ත කතන්දරේ? මොකද්ද මේකේ ලොකු ප්ලොට් පොයින්ට්ස් මොනවද කියලා දැක්කට පස්සේ දැන් එතනදී ඔන්න ආයෙත් හාන්ස් කරන්නේ නෝලන්ගේ ආධ්‍යාත්මය කියවන එක. පිටපත හරහා කියවලා හාන්ස් කියනවා මේකට දාන්න ඕන මට පයිප් ඕගන් සද්ද කියලා. හරි. පයිප් ඕගන්ස් කියලා කියන්නේ ගොඩක් අය දන්නේ නැති සමහර අය දන්නේ නැති වෙති. දන්නේ නැති අයට පයිප් ඕගන්ස් කියලා කියන්නේ දෙව් මැදුරු වල භාවිත වෙන චර්ච් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන විශාල පයිප්ස් තියෙන ඕගන් එකට මම පෙන්වන්න මෙන්න මේක සද්ද දාන්න ඕනේ කියලා. ඇයි? එතකොට හාන්ස් අඳුන ගන්නවා මේ චිත්‍රපටි පිටිපස්සේ තියෙන මේ දෙවියන් වහන්සේ පිළිබඳව සංකල්පය හෝ මිනිසාට වඩා විශාල දෙයක් තියෙනවා කියන එක පිළිබඳව සංකල්පය. අඳුනගෙන තමයි එයා ඒක කරන්නේ. ඉතින් හරිම ලස්සනයි ඒ මම හිතනවා දැන් ආයෙත් මේ චිත්‍රපටයේ මේ සිනමා පටයේ දීලා තියෙන රසය කොඳුනාරිට 3ක උඩ තියෙන්නේ එකක් මේ සංගීතය. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මම ගිය සතියේ චුට්ටක්වත් ඒක මතක් කරන්නේ නැත්නම් මොකද මට මේ සතියේ චුට්ටක් කතා කරන්න ඕන ටිකක් එක ගැන ගැඹුරින් තව පොඩි කැලලක් තියෙනවා මේ සංගීතය ගැන අපි ඒකටත් එමු. හරි ඔහොම බිබ්ලිකල් ෆ්‍රේම්වර්ක් එකේ එහෙම නැත්නම් බයිබලීය දැනුම් පද්ධතියත් එක්ක තියෙන සංගත බව අපි කතා කරා. හැබැයි මම දකින්නේ තව දෙයක් තියෙනවා මේ චිත්‍රපටි තවත් දේවල් ගොඩකින් එකක් මම කතා කරන්න. ඒක තමයි කාලය පිළිබඳව කරලා තියෙන කතිකාව මෙතන. කාලය පිළිබඳව කරලා තියෙන කතිකාව. මේක මට පෞද්ගලිකව ගොඩක් වදින එකක්. කාලය පිළිබඳ කතිකාව. හරිද? කාලය කියන්නේ අපේ මේ ජීවිතයට අපි මේ මොකක් හරි හේතුවක් හින්දා අපි ඇති වෙලා ඉන්නවා. ඒ හේතුව මොකක්ද කියලා අපි හරියට තාම දන්නේ නැහැ. ඔයා දන්නෙත් නැහැ. ඉල්ලලා ගත්ත ජීවිතයක් නෙමෙයි. මේ පාට මං ඉල්ලුවෙත් නැහැ. මේ විදිහට අංගපසක පිටින්න මං ඉල්ලුවේ නැහැ. මේ අපි ඇති වෙලා තියෙනවා. මොකක් හරි හේතුවක් හින්දා. ඒකට හේතුව හොයාගෙන තමයි අපි මේ කට්ට ගන්නෙ. මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ කියලා. එතකොට මේ කාලය කියන එක මං කිව්වා හරි මට හරි පෞද්ගලිකව දැනන දෙයක් කියලා. මේක අතික්‍රමණ පාඨමාලාව කරන කට්ටිය දන්නවා මම පළවෙනි පාඩම පටන් ගන්නෙත් කාලය දිහා වෙනස් විදිහකට බලමු කියන සංකල්පයත් එක්ක බලපු කරන අය දන්නවා ඇති මම මොකද්ද කියන්නේ කියලා. ඉතින් මේ අපේ පැවැත්ම එක්සිස්ටන්ස් එක කියලා කියනවා. මේ එක්සිස්ටන්ස් එකට ලොකුවට බලපාන දෙයක් තමයි කාලය. ඒක අපේ කරේ එල්ලිලා ඉන්නවා පරපෝෂිතෙක් වගේ කියලා මට හිතෙනවා සමහර වෙලාවට. කාලය හරි අමුතු දෙයක්. අපි තාම ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා හැම පැත්තෙම. අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. නූතන විද්‍යාත්මක
හරයන්ගෙන් අපි උත්සාහ කරනවා ක්‍රමවලින් උත්සාහ කරනවා මොකද්ද මේ කාලය කියලා අඳුනගන්න. අපි දන්නවා දැනටමත් ඒ දැනුම් පන්තින් හරහා මේ කාලය කියන්නේ මහා අමුතු සතෙක් කියලා මම වීඩියෝ එකක් කරලා තිනවා. කාලේ නම් අමුතු සතා කියලා කැමති නම් චුට්ටක් බලන්න. ගිය සතියේත් මම කිව්වා. අපි තේරුම් ගන්න උත්සාහ කරනවා මොකද්ද මේක කියලා. හැබැයි අපි ඒක තේරුම් ගත්තා හෝ නොගත්තා හෝ ඒක අපේ ඇඟේ එල්ලිලා අපේ ජීවිත පාලනය කරමින් ඉන්නවා. හැම පැත්තෙම. එතකොට කාලය කියන්නේ බෙහෙතක් වගේම කාලය කියන්නේ මහා දැඩි දඬුවම් පමුණුවන්නේ. දෙකම. සමහරලාට කියනවනේ කාලය තමයි බෙහෙත. සමහර දේවල් වලට, සමහර ප්‍රශ්න වලට කාලය තමයි බෙහෙත කියලා කියනවා. හැබැයි ඒ වගේම කාලය ඒ වගේම දැඩි දඬුවම් පමුණුවනවා අපිට. දැඩි දඬුවම් පමුණුවන්න පුළුවන් දෙයක් කාලය කියලා කියන්නේ මම පැහැදිලි කරන්න තාම ටිකක් මොකක්ද මම අදහස් කරන්නේ කියලා. ඊ දෙකම තියෙනවා. හරි අමුතු දෙයක්. හරි මොකද්ද මම අදහස් කරේ කාලේ දඬුවම් පමුණුවනවා කියන එක. දැන් අපිට ගොඩක් දේවල් පාලනය කරන්න පුළුවන්. හැබැයි කාලය කියන එක අපිට පාලනය කරන්න බැරි එක විශාල දෙයක්. අපිට ගොඩක් දේවල් නේ අපිට සමහර දේවල් පාලනය කරන්න පුළුවන් අපේ ජීවිතවල. මේ කාලය කියන අතිශය වටිනා දේ අපිට පාලනය කරන්න හරි අමාරුයි. ඒකේ විවිධාකාර ගැට ටිකක් තියෙනවා අපිට ලියා ගන්න බැරි තාම. එතකොට දැන් මතකද චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක කූප මිල්ලර් ප්ලැනට් එකට ගිහිල්ලා පැය 3ක් ගත කරලා මේ පැත්තට එනකොට එයාගේ දරුවෝ වයසට ගිහිල්ලා අවුරුදු 20 ගාණක් 23ක් වයසට ගිහිල්ලා දරුවන්ගේ වර්ධනයේ අරවම ඔක්කොම මිස් වෙලා. එතකොට ඒකට කරන්න දෙයක් නැහැ. කූප යම්කිසි දෙයකට අවධානය යොමු කරන් හිටියා මෙන්න බලනකොට બોලේ කාලය ගිහිල්ලා වෙනස් වෙලා. මේක මේ මට හරි පෞද්ගලිකයි කියලා කිව්ව එක මේක අපිට පෞද්ගලිකව දැනෙන දෙයක් හැම වෙලේම. අපි ගොඩක් වෙලාවට දේවල් වලට අවධානය යොමු කරගෙන ඉන්නවා මොකක් හෝ හේතුවක් හින්දා. දියුණු වෙන්න ඕන හින්දා හෝ ප්‍රශ්න වලින් ගැලවෙන්න ඕන හින්දා හෝ මොන හේතුවක් හින්දා හෝ අපි අවධානය යොමු කරගෙන ඉන්නවා. අපි වටේ තියෙන මනුෂ්‍ය සම්බන්ධතා මිනිස්සු ග්‍රෝ වෙනවා වෙනස් වෙනවා. සමහරලාට මේ අපි දාගෙන ඉන්න ෆෝකස් එක මොන හරි එකකට කොච්චර අධිකද කියනවනම් අපි දන්නෙත් නැහැ. සමහර දෙමාපියෝ ඉන්නවා මම දන්න දෙමාපියෝ ඉන්නවා කතා කරලා කියනවා අවුරුදු 10ක් ගියා මගේ ළමයි ලොකු වුණා මම දන්නෙත් නැහැ මට දැනුනෙත් නැහැ. මොකක් වුණාද කියලා හිතා ගන්න බෑ. මම රස්සාවට ගියා මං ගෙදර ආවා කෑවා බීවා නිදාගත්තා. ප්‍රශ්න වලට මුහුණ දෙමින් එන දඟපන්දු වලට පහර දෙමින් හිටියා කොහොම හරි මෙන්න බලනකොට બોලේ දුව පැනලා ගිහිල්ලා පුතා ගිහිල්ලා ගෙවල් වලින් විවිධ ප්‍රශ්න වෙලා සමහරලාට එහෙම නැත්තම් හැරලා බලනකොට ඔන්න දුව හරි පුතා හරි හිටපු ළමයි ගොඩාක් වෙනස් වෙලා ගොඩක් පරතරයක් ඇති වෙලා ප්‍රශ්න ඇති නොවුනත් ඒගොල්ලන්ට සමහර අය කියනවා මට මේ ළමයි බලන්නවත් බැරි වුණා මේ ළමයි ලොකු වෙනවා මට කියලා. මේ එකම ගෙදර සමහරලාට ඉන්නේ. හැබැයි විදිහක් නැහැ බලන්න. ඔන්න ආයෙත් මේ කාලය කියන එක හරි දඬුවම් පමුණුවන එක නේ එතනදී කියලා මට හිතෙනවා. දඬුවම් පමුණුවනවා අපිට. සමහර වෙලාවට අපි දන්නේ නැහැ මොකද ඒක නවතින්නේ නැහනේ. ඒක යනවා. අපිට පාලනයක් නැහැ තාම. අපි දන්නවා ඒක අමුතු සතෙක් කියලා. විවිධ තැන්වල විවිධ විදිහට ගලා යනවා පිස්සු අමුතු සතෙක්. හැබැයි අපිට තාම පාලනයක් නැහැ ඒක ලොකුවට. එතකොට ඒක මේ චිත්‍රපටියේ මහා දරුණු විදිහට පෙන්වනවා. දරුණු විදිහට පෙන්වනවා කියලා මම හිතනවා. කාලය කියන එක මම මෙහෙම කියන්නම්. මම දකින සංකේතකරණය අනුව කාලය කියන එක මේකේ අති විශාල තේමාවක්. හරි. ඒක ඕන කෙනෙකුට හිතන්නත් පුළුවන් මේ කරලා තියෙන වැඩත් එක්ක. අර පැත්තෙන් එකපාරට නාකි දුවක් ඉන්නවා තාත්තා ඉන්නවා හරි. හැබැයි තව පොඩි පොඩි ඒවාත් තියෙනවා. බලන්න එන්ඩියුරන්ස් යානේ හැඩය මොකක් වගේද මේ එන්ඩියුරන්ස් යානේ පේන්නේ? මේක පේන්නේ ඔරලෝසුවක් වගේ. මේ බලන්න කොටස් 12ක් තියෙනවා. ඔරලෝසුවක් වගේ පේන්නේ. ඊළඟට මේ දෙබස් වලදී නිතර තැන් වල කියනවා මේ කාලය කියන එකේ වැදගත්කම ගැන කියනවා. ඉතින් මේ අපි ස්ටෝරි ටෙලිං කියන කතන්දරයේදී පාවිච්චි කරන ඉතා විශාල කන්සෙප්ට් එකක් තියෙනවා ටිකින් ක්ලොක් කියලා. අපි ඒකට කියනවා ප්ලොට් ඩිවයිස් එකක් කියලා. ප්ලොට් එකක් මොනවා හරි අපිට ස්ටෝරි ටෙලිං එක ප්ලොට් එකක් කියන්න ඕනකොට පාවිච්චි කරන විවිධ මෙවලම් තියෙනවා. එකක් තමයි ටිකින් ක්ලොක් කියන එක. ගොඩක් වෙලාවට දැකලා ඇති ඒක. දැන් පරණ උදාහරණයකට ගියොත් සිනමාවලට එන්න කලින්ම උදාහරණයක් වශයෙන් සින්ඩරෙල්ලා කතාව දන්නවනේ. සොරංගනා කතාව. සින්ඩරෙල්ලා කතාවේ සින්ඩරෙල්ලා එළියට ගියාම 12 වෙන්න කලින් එන්න ඕන. ආපස්සට. මතකයිනේ කතන්දරේ. ඒ කියන්නේ කතාව ඇතුලේ ටිකින් ක්ලොක් ඩිවයිස් එකක් තියෙනවා. වෙලාව යනවා. හැම වෙලේම අපි කොන්ෂස් එක ගැන අපි අවධානය යොමු වෙනවා. සින්ඩරෙල්ලාට එන්න පුළුවන් වේද? එතකොට මේක මේ සිනමා නිර්මාණවලදී සිනමා රූපණ කලාවේ විශාල ලෙස භාවිත වෙනවා මේක. මේ ප්ලොට් ඩිවයිස් එකක් විදිහට මේ ටිකින් ක්ලොක් කියන එක. ඉතින් මේ සිනමා රූපණ කලාවේදී එතකොට මේ අධ්‍යක්ෂකවරයා හෝ මේ නිර්මාණය කරන අය දෙන්න උත්සාහ කරනවා ප්‍රේක්ෂකයාට මෙන්න මේ වගේ දෙයක් මොකද්ද දෙන්නේ? මේ මොකක් හරි හදිසි දෙයක්.
හරිද? හදිසි දෙයක් වෙන්න යන්නේ. දැන් ඔන්න අපි බොහොම අර අපි කියනවා සීට් එකේ අගට ඇවිල්ලා මේ එජ් එකට ඇවිල්ලා බලාගෙන ඉන්න මොකක් වේද කියලා බලාගෙන ඉන්න බොහොම ආතතියක් ඇති කරන ආකාරයේ ඩිවයිස් එකක් මේක. ඒකෙන් වේගයක් එකතු වෙනවා මේකට යම්කිසි ඉක්මනට දෙයක් සමහර ලොකු දේවල් ටික ඉක්මනට කියන්න පුළුවනුත් වෙනවා ඒකෙන්. හරි. හැබැයි මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි මේ ටෙක්නික් එකෙන් ඇති කරන හදිස්සිය නිසා ප්‍රේක්ෂකයාට ඒ කොටසේ තියෙන බොහොම සියුම් ස්ථාන මග ඇරෙන එක. ඒක වෙනවා. හිතන්නකෝ මෙහෙම ඔයා හදිස්සියේ බස් එකක් අල්ලගන්න තියෙනවා. ඔයා පණ එපා කියලා දුවන බස් එක අල්ලගන්න. සමහර විට කලින් දාරය කවුරු හරි එතන තිබ්බ තාප් එක බොහොම අලංකාර චිත්‍රයක් සිතුවමක් ඇඳලා තිබ්බ වෙන්න පුළුවන්. ඔයා කලින් දැකලා නැහැ ඒක. දැන් අද තිබ්බා. ඔයා හැබැයි දුවගෙන යනවා බස් එකක් අල්ලගන්න. එමින් නිදහසේ ඇවිදගෙන යන වෙලාවක නම් ඔයා ඒ සුන්දරත්වය විඳින්න තිබ්බ නැවතිලා ආශා. මාර අස්සන චිත්‍රයක් ඇඳලා කවුරු හරි කියලා. නමුත් දැන් ඔන්න ටිකින් ක්ලොක් ඔයා දුවනවා. අන්න ඒ වගේ මේ සිනමාකරණයේදී මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. ටිකින් ක්ලොක් එක අවශ්‍ය ස්ථාන තියෙනවා. හැබැයි ඒක දාන විදිහ අනුව අපිට කොච්චර සැරට ඒක දැනෙනවද? ඒ දැනීම තුළ සමහරලාට අපිට සිනමා පටේ කතාවෙන් අපිව ගැලවිලා සිනමා මේ අධ්‍යක්ෂකවරයා පෙන්වන්න හදන රූපකරණයෙන් ගැලවිලා අපිව වෙන මානසිකත්වයකට යනවා. එතකොට මේ නෝලන් සහ හාන්ස්ට මේක අවශ්‍ය වුණා මේ ටිකින් ක්ලොක් කියන ප්ලොට් ඩිවයිස් එක හරි ලස්සනට මේ මූවි එකට කොහොමද දාන්නේ කියලා. ඊටදී චුට්ටක් කතා වුණා එක ගැන. මෙතනදී මෙන්න මේ ටිකින් ක්ලොක් එක හරි ලස්සනට දාලා තිනවා හාන්ස් සහ නෝලන් මේක මියුසික් එකට එකතු කරලා දාලා. ටිකින් ක්ලොක් එක සමහර තැන්වල ඉතා සියුම්ම සමහර තැන්වල ඉතා කැපී පෙනෙන විදිහටත් මිශ්‍ර කරලා තියෙනවා සංගීතයත් එක්ක. විනාඩියකට බීට්ස් 60ක් එහෙම නැත්නම් ස්පන්දන 60ක් සහිත අත්විවරමක තමයි මේ චිත්‍රපටයේ බොහෝ ස්ථානවල සංගීතය ගලාගෙන යන්නේ මිත්‍රවරුනි. සමහර තැන්වල ක්ලොක් එක අමුයෙන්ම දාලා පස්සේ ටක් ගාලා ලස්සනට රිප්ලේස් කරනවා ආතත විතත හා විතත ආතත භාණ්ඩ වලින්. ඒ කියන්නේ මේ බීට්ස් හදන්න පුළුවන් භාණ්ඩ වලින්. දන්නවනේ මතකයිනේ මූලික ආකාරයේ සංගීත භාණ්ඩ වර්ගීකරණයේ ආතත විතත විතත ආතත ඝණය සුෂිර කියලා තියෙනවනේ භාණ්ඩ වර්ග පහක් අපි මේව කරලා. ඉතින් ඔය බෙර අරෝමය වලින් තමයි බලන්න ටක් ගාලා ක්ලොක් ඩිවයිස් එකේ මේ ක්ලොක් එකේ සද්ද දාලා සමහරලාට දාලා ඒක අයින් කරලා ඒ ගානට බීට් එක හදනවා. ඉතින් ඒ වගේ හරි ලස්සනට කරලා තියෙනවා මේ විදිහට මේ මිශ්‍ර කිරීම එතනදී. ඉතින් එතකොට මේ කාලය කියන එක සහ කාලයත් එක්ක මිනිසාට තියෙන මහා අමුතු සම්බන්ධය කියන එක මේ චිත්‍රපටයේ විශාල ගැඹුරු තලවලින් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. දැන් ආපහු චිත්‍රපටය බැලුවොත් ඔයාලට පෙනේ පොඩි තැන් මේක දීලා තියෙනවා. ඊළඟට නෝලන් ගොඩක් හිතුවේ නැතත් විවිධ ලෝක අතර කාල ගලා යෑමේ වෙනස කියන එක සහ බෞද්ධ දැනුම් පද්ධතිය අතර අපි දකිනවා සංගත භාවයන්. දන්නවා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමහර බ්‍රහ්ම ලෝකවල කාලය මේ අපේ ලෝකේ එක දවසක් අවුරුදු 100ක් ඒ ලෝකවල එක දවසයි එහෙම මේ කාල වෙනස්කම් කියන එක. ඉතින් ඔන්න එතනත් පොඩි හින්ට් එකක් තියෙනවා. නෝලන් මං හිතන්නේ ඒක ඒ විදිහට දැක්කද කියලා මම දන්නේ නැහැ. මට පේන්න ටික අඩුයි. හැබැයි අපි දන්නවා මෙතන පොඩි සංගත භාවයක් තියෙනවා කියලා ඒ ආකාරයෙන් එහෙම තියෙනවා. ඒ වගේම මේ දේව කියන සංකල්පය දැන් එක්තැනක කූප මනුෂ්‍යයාම දියුණු වෙලා දියුණු ජීවියෙක් විදිහට තමයි කූප ටෙසරැක්ට් කරහා විවිධ පණිවිඩ දෙන්නේ. කූපම තමයි නමුත් ඉවෝල්ව් වෙච්ච බීන් කෙනෙක් විදිහට. එහෙම නැත්නම් පරිණිත වෙච්ච ජීවියෙක් විදිහට තමන්ගේ සීමාව අතික්‍රමණය කරලා ඉදිරියට ගිහපු ජීවියෙක් විදිහට තමයි මර්ෆ්ගේ කාමරේ අර පොත් එහෙම හැම කරන්නේ. ඒතකොට කෙනෙකුට මේ සංගතභාවයක් දකින්න පුළුවන් මෙතනදිත් මේ දේව කියන සංකල්පය මේ පෙරදින පද්ධතියේ තියෙන. ඒ කියන්නේ අපිම තමයි දෙවිවරු දේවතාවි විදිහට නැවත මේවා වෙන්නේ මේ ඉවෝල්ව් බීන්ග්ස්. ඒ කියන්නේ අපේ සීමාව අතික්‍රමණය කරලා ඉස්සරහට ගියපු විවිධාකාර සත්ව කොට්ටාශ විදිහට එන්න පුළුවන් කියන අදහස තියෙන ඔන්න ඔතනත් පොඩි මේකක් තියෙනවා. හරි. තව පුංචි දේවල් ටිකක් තියෙනවා කතාවේ මං කිව්වා විසඳ ගන්න පොඩි දේවල් ටිකක් දල අදහසක් චුට්ටක් දෙන්නම්. එකක් තමයි කවුද මේ දේ කියලා කියන්නේ කතාවේ. කූපව කවුද මේ පණු කුහරය අතන දැන් මේ උදව් කරන්නේ කවුද? ටෙසරැක්ට් එක හැදුවේ කවුද? කූපව බේරගත්තේ කවුද? උත්තරයක් නැහැ. කූප හිතනවා කූප අදහසක් පළ කරනවා මේ මනුෂ්‍ය ජාතියම තමයි කියලා. ඉදිරියට දියුණුවෙච්ච මනුෂ්‍ය ජාතියම නැවත තමයි මේක කරන්නේ කියන අදහස කියනවා. ඒක කූපගේ චිත්‍රපටිය ඇතුළේ ඉන්න චරිතයක් දක්වන අදහසක්. ඒ කොහොම නමුත් ඇයි ඒගොල්ලෝ බලවත් ජීවීන් නම් ඇයි කූපව පාවිච්චි කරේ? ඇයි මේ මිනිස්සෙක්ව පාවිච්චි කරේ? කූප සහ මර්ෆ් ඇයි පාවිච්චි කරේ? මනුෂ්‍ය වර්ගය ගලව ගන්න.
මේකට දෙන දෙන එක උත්තරයක් තමයි කාලය සහ අවකාශයට බැඳිලා නැති ජීවීන්ට කාලය කියන්නේ අනන්තයක් දක්වා විහිදෙන සංකල්පයක්. ඒක එක මොහොතක් යාලට පින් පොයින්ට් කරගන්න අමාරුකම කියන එක දක්වලා තියෙන අදහස. මේ අදහස මගේ නෙමෙයි. මේක ඔන්න දැන් මම කියනද මම අර කලින් කිව්වේ මගේ කියවීම ටිකක් මේ එහෙම කියවීම එළියෙත් සමහරට ඇති. ඒක හොයලා බලන්න ඊට සංගත වෙන අදහස ඇති. මේ දැන් මම කියන්නේ මම දැකපු අදහසක්. මම හිතපු එකක් නෙමෙයි. එක අදහසක් තමයි දැක්වලා තිබ්බ මම දැක්ක. විද්වතුන් මේකට හේතුව තමයි ඒ ජීවීන්ට ඒ පංචමාන ජීවීන්ට කාලය කියන එක අනන්තයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපිට මුහුද වගේ කියලා. දැන් අපිට මුහුදේ තැනක් හොයාගන්න ඕන වුණොත් ඉදකටුවක් මුහුදට විසිකරොත් කොහෙද ඒක කියලා හොයාගන්න හරි අමාරුයි වගේ. මේ ඒගොල්ලොන්ටත් කාලය අනන්ත ප්‍රමාණයක් තියෙනවා. විශාල පදාසයක පැතිරලා අනන්තයක් දක්වා විහිදෙන දෙයක් කාලය කියන්නේ. භෞතික මානයක්. එතකොට ඒක තුල නිවැරදි පරිදි ස්ථානයක් හොයාගෙන පණිවිඩයක් දෙන්න අර එහෙම අමාරුයි කියන එක තමයි එතනදී කියන්න උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ චිත්‍රපටයේදීත් මේ අදහස කියනවා කූප. ඒක නිසා තමයි කෙනෙකුට අන්න ආදරය ආයෙත් එනවා. ආදරය කියන එක මතකය කියන එක සම්බන්ධව අපි ඒවට සම්බන්ධ වෙලා ඇල්ල ඉන්න කට්ටියනේ. එහෙම සම්බන්ධව තියෙන කෙනෙක් අවශ්‍ය වෙනවා මේ වැඩේ කරගන්න. ඒගොල්ලන්ට බැරි නිසා කියන අදහස කියනවා. ඕකට සපෝට් වෙන්න අපිට හිතන්න පුළුවන් ඕනනම් අර පණුකුහරය සෙනසුරු ළඟ ආවේ අවුරුදු 50කට කලින්. මේ ලෝකේ විනාශ වෙන්න අවුරුදු 50කට 100කට කලින් ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට සමහරට හරියට මේක පින් පොයින්ට් කරන්න බෑ කියන අදහස එතනක් තියෙනවා. වාද තියෙනවා. කවුද කියලා නැහැ චිත්‍රපටයේ පංචමාන ජීවීන් හරියටම එහෙම තියෙනවා. ඊළඟට මම මේ එපිසෝඩ් එකේ කතා කරන්න හිතාගෙන හිටියා මේ විරුද්ධ භාෂ කියන්නේ මොනවද? පැරඩොක්සස් කියන්නේ මොනවද කියලා. හැබැයි මට තේරුණා ඒක ඉස්සර ඉඳන් හිතපු එකක්. නමුත් මට තේරුණා ඒක කතා කරන්න වෙනම එපිසෝඩ් එකක් කරන්න හොඳයි. මේ චිත්‍රපටයට සම්බන්ධයක් නැහැ. ඒක කතා කරද්දි මම කියන්නම් මෙන්න මේ විරුද්ධ භාෂය තමයි භාෂ ටික තමයි තියෙන්නේ ඉන්ටර්ස්ටෙලර් එකේ කියලා. මම ඉදිරියට අනිවාර්යෙන් එපිසෝඩ් එකක් කරනවා. ඒකට මම මේ පොඩි අදහස් ටිකක් ඔළුවට දාගෙන ඉන්නේ දැන් කරන්න ඕනේ කියලා. මොකද මොනවද මේ විරුද්ධ භාෂ කියන එක පොඩි අදහසක් අපිට ගත්තොත් හොඳයි. ඒ නිසා අද කතා කරන්නේ. නමුත් කූපව තෝරගත්තේ ඔන්න ඕකයි කියලා කියන්න පුළුවන්. හරි. තවදුරටත් හිතන අයට මම චූටි අදහස් ටිකක් ලාවට තියන්නම් ඔන්න පිඟානේ අයිනෙන් ඒකත් අරගෙන තමන්ගේ දෙයක් හිතලා බලන්න පුළුවන්. මේ චිත්‍රපටය ඇතුලේ මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්ුත්. අර මම කතා කරන ඉන්ඩිවිජුවලිසම් සහ කලෙක්ටිවිසම් අතර වෙනස. ඒ කියන්නේ මේ අපේ තියෙන සංස්කෘතීන් වල වෙනසක් තියෙනවා. මේ සමහර සංස්කෘතීන් තනි පුද්ගලයාට වැඩි වටිනාකමක් දෙනවා. සමහර සංස්කෘතීන් කණ්ඩායමට වැඩි වටිනාකමක් දෙනවා. පේනවාද කියලා බලන්න චිත්‍රපටිය ඇතුලේ තනි වටිනාකමක් තනි මනුෂ්‍යයා ශේකට වටිනාකමක් දෙන පිරිසක් සහ විශාල ගෲප් එකකට එහෙම නැත්නම් මේ කණ්ඩායමකට වැඩි වටිනාකමක් දෙන පිරිසක් අතර තියෙන සියුම් ඝට්ටනයක්. ඒක බලන්න චුට්ටක්. මොකද ලෝකයේ ඒක ලොකුවට තියෙනවා මේ වෙලාවේ. ඉස්සර නම් තිබුණා දැනුත් තියෙනවා. ඒ පැත්ත තියෙනවා. ඒක චුට්ටක් හිතලා බලන්න. කැමති කෙනෙක් රීඩ් කරපු කෙනෙක් කමෙන්ට් එකක් දාන්න දැක්කද කියලා මම මේ කියන කතන්දරේ. ඉතින් ඔන්න ඔය වගේ. එතකොට ඒක තුල පෙන්වන්න උත්සාහ කරලා තිනවා මේ group identity එකකට එහෙම නැත්නම් මේ සමූහ අනන්‍යතාවයකට වැඩි වටිනාකමක් දීමේ තියෙන ගැටලුව. ලෝකේ එහෙම ගැටලු තිබිලා තියෙනවා විශාල වශයෙන්. දැනටත් නැත්තේ නෑ. දැනටත් ලොකෝට තියෙනවා. එහෙම සමූහ අනන්‍යතාවයකට වැඩි වටිනාකමක් දෙන එකේ තියෙන ගැටලුවත් මේ චිත්‍රපටයේ හරි සියුම පෙන්ලා තිනවා. කතා කරන්න වෙලාවත් ටිකක් මදි. දිග ලොකු සබ්ජෙක්ට් එකක් ඒක. හිතලා බලන්න චුට්ටක් ඔන්න පොඩි පොයින්ට් එකක් තිබ්බා. හරි. මේ චිත්‍රපටිය මොකක් ගැනද? මට පෞද්ගලිකව මං කිව්වා කාලය පිළිබඳව මට ගොඩක් පෞද්ගලිකයි. ඒවා ටිකක් මං වැඩි හිටියෙක් වශයෙන් ඒක මට දැනෙනවා. මේ මම කියන්න යන එක මට පෞද්ගලිකයි. බොහොම සබ්ජෙක්ටිව්. ඒ කියන්නේ මේ එක එක විදිහට මේක පේන්නේ. මට මේ චිත්‍රපටියේ බලපුවාම දැනෙන්නේ සරල කතාව කියනවා නම් අපි මොක්කුද කියන කතන්දරේ. ඒ කියන්නේ මේ විශ්වයේ කියන මහා විශාල ස්ථානයේ මේ දැන් මේක මං ආසම දර්ශනය තමයි මං කියන පෞද්ගලිකව. මේ චිත්‍රපටියේ මං ආසම දර්ශනය තමයි කිලෝමීටරයක් උස මේ වේව් එකේ ඇත්තටම උස කිලෝමීටරයි ගණිතයට අනුව ඒ කිප්තෝන් කියලා තියෙනවා. කිලෝමීටරයක් උස මුහුදු රළ යානේ පැත්තට එන දර්ශනය මම කැමතිම දර්ශනය. ඒකට හේතුව මට හරියටම කියන්න බෑ. මම දලා දහසක් මේ කියන්නේ මට තේරුණ එලිමන්ට්ස් වලින් එකක් තමයි හාන්ස්ගේ සංගීතය.
ඒක එතන දෙන සංගීතය ඔන්න මම කැමතිම ට්‍රැක් එක මුළු ඉන්ටර්ස්ටෙලර් මේකෙම ට්‍රැක්ස් ගොඩක් තියෙන එක කැමතිම එක මවුන්ටන්ස් මං ලින්ක් එකක් දාලා තියෙනවා කැමති කට්ටිය අහලා බලන්න ඒක බිල්ඩ් අප් කරලා තියෙන විදිහේ ට්‍රැක් එක වැඩක් නැහැ කියලා ඒකේ සහ මේ රළ සද්දය පවා සංගීතය හරහා අරන් තිනවා යම්කිසි මේ ගැඹුරු රළවල සද්දය අරන් තිනවා එතකොට ඒ සංගීත ඛණ්ඩේ ක්ලයිමැක්ස් එකට එහෙම නැත්නම් උත්තරෝත්තරාතිශයට එන තැනදී තමයි මේ රැල්ලත් මෙහෙම ලස්සනට ඉහළට අරන් අපිට පෙන්වන්නේ බොහොම කැමති තැනක් මම එතනදී අපිට මතක් කරවනවා දැන් ගොඩක් වෙලාවට අපේ ලෝකය මේ සමහරලාට අතේ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙන් එහාට යන්නේ තත්ත්වයට පත් වෙගෙන එනවනේ ඔතනින් එහාට ගියපුවාම අපි මේ පෘථිවියේ තියෙන එක අපි හදාගත්ත විවිධාකාර ස්ට්‍රක්චර්ස් එක අරවත් මේවත් එක්ක සමාජ සබඳතා එක්ක මේ අපි හැප්පෙමින් අපි මහා ලොකු දේවල් කියලා හිතාගෙන ජීවත් වෙන මේ ස්වභාවයක් අපේ මිනිසාගේ තියෙනවනේ නේව තලා පෙලාගෙන යන නමුත් විශ්වය කියන්නේ මහ දැවැන්ත තැනක්නේ මේ අපි මොනවද මේ විශ්වයේ දූවිලි කුඩවල් වගේ අර කිලෝමීටරයක් ඔස රැල්ල දකිනකොට මට නම් ඒක තමයි හිතෙන්නේ ඒකත් එක්කම මිනිසාගේ සීමාවට ගොඩාක් එහාට පරිබාහිරව ගිය දෙයක් නේද විශ්වය කියන ෆීලිං එක ඒක මට ගොඩාක් තදට දැනෙන තැනක් එතන කඳුළු වෙනවා ඒ සීන් එක බලද්දි සමහරලාට ඒක ඒ වගේ බොහොම ගැඹුරු තැනක් මට. ඉතින් ඔයාගේ ෆේවරිට් තැන මොකද්ද? කැමතිම තැන මොකද්ද? ඔයාට වදින තැන මොකද්ද? ඔයාට මේ මූවි එකෙන් අවසාන වශයෙන් දැනෙන්නේ මොකද්ද කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. කොච්චර කතා කරත් මේක ඉවර කරන්න බැරි මූවි එකක් මං කිව්වේ බොහොම තල ගොඩක් තියෙනවා. මං ඔන්න චුට්ටක් කතා කරාද? හොඳයි. ඉතින් ඔන්න හොයි ඉන්ටර්ස්ටෙලර් ගැන මට කතා කරන්න ලොකු උවමනාවක් තිබ්බ ගොඩාක් කාලෙකින් ඉඳන් මට අවශ්‍යතාවය තිබ්බ ඒකේ සමහර සංකල්ප ගැඹුරින් ඉස්සලා ටිකක් හරි කතා කරලා හිටියනම් හොඳයි කියලා. ඉතින් මම ඒවත් හෙමින් කරගෙන ඇවිල්ලා තමයි මේක කළේ. තාමත් ඉවර නෑ. මේකේ තියෙන සංකල්ප තව ටිකක් ඉස්සරහට එන්නත් තියෙනවා. වෙනම මම කරන්න මම කිව්වේ පැරඩොක්සස් ටික අපි කතා කරමු. පංචමාන ගැන කතා කරමු. ඉස්සරහට කතා කරගෙන යමු. ලබන සතියේ නැවතත් තවත් එපිසෝඩ් එකකින් හමු වෙනවා. එහෙනම් මිත්‍රවරුනි එතකන් සියලු දෙනාට ජය වේවා.